සාදු සාදු සාදු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පස්වන ප්‍රශ්නේ. මට ඊටමත් තදබල ලෙස වැරදි දෙයක් දුටු විට කේන්ති යනවා. ඒත් මම දන්නවා එම කේන්තිය අපායගාමී අකුසලයක් බව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම කේන්තිය පාලනය කරගන්නේ කෙසේද යන්න පාදා දෙන්න. මෙහෙමයි පුතේ කේන්ති ගන්නවා නම් ඒ විදිහට සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ වැඩි බව. මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටිය වැඩි බව. මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටිය වැඩි බව නිසා අපිට කියන්නේ. ඒ නිසා නිරේතුරුව නිතින් ඔය කාරණේ මාස්තු ධර්මානුකූල ඉස්සෙල්ලාම සුගතියට අදාළව කල්ප ගන්න වෙනවා. මොකද ඒ නිසා නිරේතුරුව බලන්න ඔබේ ජීවිතේ මේ දක්වා ඔබ කොච්චර කේන්ති ගන්න නැද්ද? නමුත් ඒ එකම කේන්තියක්වත් දැන් ඔබට අයිතිද? ඊයේ දවසේ ඔබ කොච්චර කේන්ති ගන්න නැද්ද? ඒ එකම කේන්තියක්වත් දැන් ඔබට අයිතිද? නමුත් එකම කේන්තියක්වත් ඔබට අයිති නැති වුණා. කේන්තිය නිසා සකස් වුණා වූ අකුසල් විපාක ඔබේ පිටිපස්සේ තියෙනවා. බලන්න කොච්චරනම් අවාසනාවක් බවද කියලා. එකම කේන්තියක්වත් ඔබට අයිති නැහැ. කේන්තිය අයිති නැති වුණා. කේන්තිය නිසා සකස් වුණා වූ අකුසල් විපාකයට ඔබ පිටිපස්සේ අප්‍රමාණව තියෙනවා. ඒ නිසා හිත දවසේ ඔබට කේන්තියක් ඇති වුණා. ඒ කේන්තිය ඔබට අයිති නැහැ. ඒ නිසා නිරේතුරු අපි කේන්ති ගන්නේ අපිට අකමැති දෙයක් අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි ධර්මානුකූලව දකිද්දී ඇයි අපි අකමැති දෙයක් සිද්ධ වෙන්නේ? මගේ ජීවිතේ මට අකමැති දෙයක් සිද්ධ වුණා නම් මම දන්නවා ඒ අකමැති දේ සිද්ධ වුණේ අනුන්ගේ වරදක් නිසා නෙමෙයි මගේ අකුසල විපාකයක් නිසා. එච්චර වෙන දෙයක් නෙමෙයි. ඒතකොට මට අකමැති දෙයක් සිද්ධ වෙන්නේ මගේ අකුසල විපාකයක් නිසා නම් ඒ අකමැති දෙයට ගැටුණොත් මොකද වෙන්නේ? අකුසලේ නිසා මම තව අකුසල් කරගන්න අවාසනාවක් බවට පත් වෙනවා. ඒතර බලන්න මම සතුටු වෙන දෙයක් මම දැක්කොත් මොකක්ද ඒකට හේතුව? මම සතුටු වෙන දෙයක් මට සිද්ධ වෙන්නේ මගේ කුසල විපාකයක් නිසා. ඒතකොට ඒ සතුටු වෙන දේ සිද්ධ වෙන වෙලාවේ මගේ සතුට නිසා තව ලෝභ, ද්වේෂ, මෝහයන් ඇති කර ගන්නවා නම් මම මොකද කරන්නේ? කුසලයේ නිසා නැවත අකුසල් කරගන්න කියන බවට පත් වෙනවා. දැන් බලන්න අපි උදේ ඉඳන් රැය වෙනකම් මොකද කරන්නේ කියලා. උදේ ඉඳන් රැය වෙනකම් එක්කෝ අපි සැප වේදනාවක් ලබනවා, එක්කෝ අපි දුක් වේදනාවක් ලබනවා. ඒක දුක් වේදනාවක් කියන්නේ මොකද්ද? පෙර අකුසලයක ඵලයක්. ඒතර අකුසලයක් විපාක දෙද්දී අපි ඒකට ගැටිලා නැවත ලෝභ ද්වේෂ මෝහයන් ඇති කරගන්නවා. කුසලයක් විපාක දෙද්දී මොකද කරන්නේ? සැප වේදනාවක් ඇති වුනහම ඒ සැප වේදනාවට ඇලිලා අපි ආයිමත් ලෝභ ද්වේෂ මෝහයන් ඇති කරගන්නවා. එහෙනම් බලන්න කුසලයක් විපාක දෙද්දී අකුසලයක් විපාක දෙද්දී අපි නැවත ලෝභ ද්වේෂ මෝහයන් ඇති කරගන්නවා. එහෙනම් ඉතින් අපිට අනාගතේ යන්නේ සැප වේදනාවක් නැති වෙයිද? වෙන්නේ නැහැ. ඒ ලබන සෑම සැප වේදනාවකදීම අපි ධර්මානුකූලව ගලපන්නේ නැහැ. ධර්මානුකූලව ගලපන්නේ නැතුව සැප වේදනාව නිසා නැවත ලෝභ ද්වේෂ මෝහයන් ඇති කරගන්නවා. මේ හේතුව නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදට වඩා කවදාක්වත් හිත හොඳ වෙන්නේ නැහැ. අද ඔබට පීඩා 10ක් තියෙනවා නම් හිත එක 15ක් වෙනවා මිසක් කවදාකවත් 9ක් වෙන්නේ නැහැ. ඒ නිසා අදට වඩා හිත අනුතුරුදායක ලෝකයක් අපි ඉදිරියේ බිහි වෙන්නේ. මේ ලෝකය බිහි කරන්නේ කවුරුත් නෙමෙයි. පටිච්ච සමුප්පන්නව අපි තුලින් රැස් වෙන්නා වූ අකුසල විසින්මයි. ඒ නිසා හිත බිහි වෙන්නා වූ මේ විකෘති වූ ලෝකයට වග කියන්න ඕනේ අද ජීවත් වෙන අපිමයි. ඒ නිසා අපි අත්වල බැඳගෙන අපිට මේකෙන් මිදෙන්න බෑ. ඒ නිසා තමන් තනියෙන් මේකෙන් ගැලවිලා යන්න උත්සාහ ගන්න. තමන් තනියෙන් ගැලවෙන්න යද්දී නිරේතුරු ඔබ දකින්න ඔබ සතුටු වේදනාවක් ඇති වෙද්දී ඒ සතුට ඔබ බැඳෙන්න එපා. බැඳෙන්නේ නැති තැන ඔබ උපේක්ෂාව කියන තැන ඉන්නවා. ඔබට දුක් වේදනාවක් ඇති වෙද්දී ඒ දුක් වේදනාවට ඔබ ගැටෙන්න එපා. ඒ නොගැටෙන තැන ඔබ උපේක්ෂාව කියන තැන තියෙන හරි සුන්දර තැනක් මේක. නමුත් මෙතෙන්ට අපි එන්නේ නැහැ. සැප වේදනාවට ඇලෙනවා, දුක් වේදනාවට ගැටෙනවා. ඒ නිසා නිරේතුරුව සැප වේදනාවක් ඇති වෙච්ච වෙලාවේදී ඒ සැප වේදනාව අනිත්‍යයි කියලා දකින්න ඔබ උපේක්ෂාව කියන තැන ඉන්නවා. දුක් වේදනාවක් ඇති වෙච්ච තැන ඔබ කේන්ති ගන්න එපා, ද්වේෂ කරන්න එපා. ඒ දුක් වේදනාව අනිත්‍යයි කියලා දකින්න ඔබ උපේක්ෂාව කියන තැන. මේ උපේක්ෂාව තමයි ධර්මයේ වඩන තැන පින්නතුනි. ඒතර ඔබ උපේක්ෂාව ඇති කරගන්න දක්ෂ නම් උපේක්ෂාව කියන්නේ සප්ත බොජ්ජංගයන්ගේ 7 වෙනි ධර්මය. ඔබ උපේක්ෂාව තුළ ඉන්නවා කියන්නේ ඔබ තුළ සමාධිමත් හිතක් තියෙනවා. ඒ කියන්නේ සමාධි සම්බොජ්ජංගය ඔබ තුළ තියෙනවා.
සමාධි සම්බොජ්ජංගේ තියෙනවා කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ ඔබ තුල තියෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ ඔබ තුල තියෙනවා කියන්නේ ප්‍රීති සම්බොජ්ජංගේ ඔබ තුල තියෙනවා. ප්‍රීති සම්බොජ්ජංගේ ඔබ තුල තියෙනවා කියන්නේ වීර්ය සම්බොජ්ජංගේ ඔබ තුල තියෙනවා. වීර්ය සම්බොජ්ජංගේ ඔබ තුල තියෙනවා කියන්නේ ධම්මවිචය බොජ්ජංගේ තියෙනවා. ධම්මවිචය බොජ්ජංගේ තියෙනවා කියන්නේ සති සම්බොජ්ජංගේ තියෙනවා. ඒ කියන්නේ ඔබ උපේක්ෂාව කියන තැනට එද්දී මේ සප්ත බොජ්ජංග හතම ඔබ තුල තියෙනවා පින්නතුනි. ඒ නිසා ඔබ උපේක්ෂාවෙන් බැහැර වෙලා ඇලෙන ගැටෙන තැනට යන මොහොතේ ඔබ ඉන්නේ පංච නීවරණයක් තුල. එකම සප්ත බොජ්ජංගයක්වත් ඔබ තුල නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්නේ. ඔබ අකමැති දෙයක් ඔබ දකිනවා නම් පුතේ කාගේවත් වරදක් නෙමේ මගේ වරදක්මයි. මගේ ජීවිතේ මං අකමැති දෙයක් දැකලා තියෙනවා නම් ඒ සෑම දැකීමක්ම උනේ සංසාරයෙන් මං කළා වූ අකුසල නිසාමයි. ඒ නිසා මේ මිනිස්සයා සිල්පද විඳින වේගය දිහා බලද්දී අකුසල් මූලයන් වඩන වේගය දිහා බලද්දී අපිට අනාගතේ කවදාකවත් පුතේ සතුටු වෙන්න පුළුවන් ලෝකයක් දී වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මූර්ඛ සංඥාව සකස් වෙනවා මිනිස්යාට කියලා. ඒ මූර්ඛ සංඥාව සකස් වෙද්දී මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10ක් වෙනවා කියනවා. දැනට අවුරුදු 65ක් වගේ තියෙනවා. මේ අවුරුදු 65 අවුරුදු 10ට බහිනවා පින්වතුනි. ඒ කියන්නේ මේ අවුරුදු 65 අවුරුදු 10ට බහින්න බව අවුරුදු 1000ක් යන්නේ නෑ. අවුරුදු 1000ක් යනකොට මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10ක් වෙනවා. පරමාංශ 10 වෙද්දී අවුරුදු 4ේදී ගැහැණු දරුවෝ බිහි කරනවා. අවුරුදු 6-7 වෙද්දී යා මැරිලා ඉවරයි. ඒ නිසා මේ තැනට සමාජය යනවා පිළිතුරේ. මේ මූර්ඛ සංඥාව සකස් වෙන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසයා මූර්ඛයෙක් බවට පත් වෙනවා කියලා. මිනිසයා මරා ගන්නවා කියනවා. කපා ගන්නවා කොටා ගන්නවා කියනවා. මේ මුළු මහ පොළොවම ලේ විලක් බවට පත් වෙනවා කියනවා පින්නතුනි. එතකොට මිනිසයා නැවත මිනිමස් කන්න පුරුදු වෙනවා. දැන් අපි පොන්චි කාලේ අප්‍රිකානු ගෝත්‍රිකයෝ මිනිමස් කනවා අපි දැක්කා. නමුත් සීලාචාර සමාජයේ මේ සිල්වත් සමාජයේ විසින් ඒවා නැතිව ගිහිල්ලා තිබ්බේ. නමුත් ආයිමත් අනාගතයේදී පින්නතුනි මිනිසයා මිනිමස් කරතැන්ට එනවා. මොකද මිනිසයාට මේ රසවත් දෙයක් කන්න නැහැ. මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම මිනිස්යා මේ මහ පොළවේ රසෝජාව මරා දාලා තියෙන්නේ. මහ පොළවට කෘතිම පොහොර දාලා රසායන දාලා වෙන වස විස දාලා දැන් මහ පොළවේ රසෝජාව මැරිලා තියෙන්නේ පිළිතුරේ. ඒ නිසා එළවලුවක් හිටෙව්වට පළතුරක් හිටෙව්වට ඒවේ රසයක් නැහැ. රසය නැති නිසා මේවට රසකාරක දාලා නැවත රෝගීභාවයන්ට අපිපත් වෙනවා. දැන් එළවලු රස නැති නිසා පළතුරු රස නැති නිසා මහ පොළවේ ඕජාව මැරිලා නිසා ඊළඟට මිනිස්සයා සතුන්ගේ මස් කන්න පුරුදු වෙනවා. ඊට පස්සේ කුකුල් මස් වල එළු මස් වල හරක් මස් වල ඌරු මස් වල ඉල්ලුම වැඩි වෙනවා. සතුන්ගේ මස් වල ඉල්ලුම වැඩි වෙන්නේ ඒ සතුන්ට එන්සයිම් දීලා බෙහෙත් දීලා ඉක්මනට ලොකු කරලා කරලා මස්ට ගන්නවා. කුකුලෙක් දවස් 20න් මස්ට ගන්නවා. හරකෙක් මාස 6න් මස්ට ගන්නවා. මේ සතුන්ට බෙහෙත් දීම නිසා එන්සයිම් දීම නිසා අනාගතේ මස් මාංශ වලත් රසය නැති වෙනවා පින්නතුනි. දැන් සමහරු කියන්නේ බොයිලර් කුකුල් මස් රස නැහැ කියලා. මොකද මේ බෙහෙත් නිසාම මස් මාංශ වලත් රස නැතුව යනවා. මිනිස්යාගේ තෘෂ්ණාව නිසා මහ පොළොවට රසායන දාලා මහ පොළවේ රසෝජාව මරලා දැම්ම. දැන් එළවලුවක් පළතුරක් රස නැහැ. ඊළඟට අර සතුන්ගේ මාංශ කරේ ලොල් වෙලා ඒ ඉල්ලුමට අදාළ සැපයුම දෙන්න සත්තුන්ට වසවිස දීලා සත්ත්ව මාංශ පිංගතුනේ රසයෙන් තොර වෙනවා. දැන් මිනිස්යාට කන්න දෙයක් නැහැ. ඊළඟට මිනිස්යාගේ දිව පිනවන්නේ මිනිමස් වලින් පමණයි. එදාට අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙනකන් තාත්තා බලන් ඉන්නවා දරුවාව මරාගෙන කන්න. දරුවාව උපතල් කරන්න නෙමෙයි. තමන්ගේ ලෙයින් උපන් දරුවාව මරාගෙන කන්න. එවැනි සමාජයක් අනාගතේ එනවා ධර්මයට අදාළව පිංගතුනේ. එහෙනම් අපිට කවදාකවත් දැකලා සතුටු වෙන්න පුළුවන්, හිතලා සතුටු වෙන්න පුළුවන් ලෝකයක් අනාගතේ බිහි වෙන්නේ නැහැ. ඒ මූර්ඛ සංඥා කෝච්චිය දැන් පටන් අරගෙනයි තියෙන්නේ පින්නතුනේ. අර අවුරුදු 10යි කියන තැනට යන මූර්ඛ සංඥා කෝච්චිය දැන් ඉබි ගමනින් පටන් අරගෙනයි තියෙන්නේ. මේ මූර්ඛ සංඥා කෝච්චියේ ඉදිරියේ ගමනාන්තය දැක්වෙන පුවරුවක් තියෙනවා. ඒ ගමනාන්තය දැක්වෙන පුවරුවේ සඳහන් වෙන්නේ
අවුරුදු ලක්ෂ 25කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් කියන ගමනාන්තයයි. අවුරුදු ලක්ෂ 25කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලය කියන ගමනාන්තයේ බෝඩ් එකයි කෝච්චියේ ඉදිරියේ තියෙන්නේ. මේ කෝච්චිය දැන් ඉබි ගමනින් පටන් අරගෙන දැන් ඉබි ගමනින් ඉස්සරහට යනවා. ඔබ ලෝභ දේශයන් වඩලා සිල්පද විඳලා මේ මුර්ග සංඥා කෝච්චියට නැගගත්තොත් පින්වතුනි අවුරුදු ලක්ෂ 25ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලෙම ඔබට දුක තුලම ගමන් කරන්න වෙනවා. බහින්න නම් හම් වෙන්නේ නැහැ ඔය කෝච්චියේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ මොහොතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ශක්තිමත් කරගෙන මේ අනාගත බරපතල විකෘති වූ ලෝකයෙන් මිදලා අවම වශයෙන් සුගතිය කියන තැනව සාක්ෂාත් කරගන්න. එසේ නොවී ඔබ ද්වේෂය වඩන්න පුරුදු වුණොත් ඒ ද්වේෂය උපාදානය වෙලා මැරෙන වෙලාවේ ද්වේෂය සකස් වුණොත් යක්ෂයෙකුට අදාළ උපතකට ඔබ යන්නේ. තිරිසන් ලෝකයේ ජීවත් වෙන නායක කොළඟෙක් කියන්නේ පෙර ජීවිතයේ ද්වේෂයේ ඵලයක්. තිරිසන් ලෝකයේ ජීවත් වෙන නපුරු සතුන් කියන්නේ පෙර ජීවිතයේ ද්වේෂයේ ඵලයක්. නිරේ දුක් විඳින නිරිසතුන් කියන්නේ පෙර ජීවිතයේ ද්වේෂයේ ඵලයක්. ඒ නිසා ඔබ ද්වේෂය පුහුණු කළොත් මරණාසන්න මොහොතේ ද්වේෂය මතුවෙන්න පුළුවන්. ඔබ හිතන්න ඔබ රෝහලේ දැන් ලෙඩ ඇඳේ ඉන්නවා. ලෙඩ ඇඳේ ඉඳලා එක පාට ඔබේ හුස්ම හිර වෙනවා. ඒ වෙලාවේ දොස්තර මහත්තයා ඔබේ පපුව මසාජ් කරනවා. ඒ මසාජ් කරද්දීම ඔබ කේන්ති ගන්නවා. කේන්තියත් එක්කම අවසාන තුසිත සකස් වෙනවා නිරේතයි වැටෙන්නේ. මොකද පුහුණු කරපු දේ නැවත නැවත මතුවෙනවා. ඔබ කුමක්ද වඩන්නේ? වඩන දේ මතුවලා ඉන්නේ. ඔබ මෛත්‍රිය වඩනවා නම් නිරේතුරුව මෛත්‍රියයි මතු කරලා ඉන්නේ. ධර්මයෝ වඩක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අධර්මයෝ වඩක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ද්වේෂය කියන්නේ අධර්මයක් වඩන්න එපා. වැඩුවොත් ද්වේෂයමයි මරණාසන්න මොහොතේ මතුවලා ඉන්නේ. ඒ නිසා මෛත්‍රිය කියන්නේ ධර්මයක්. ඒ ධර්මය වඩන්න. ඒ ධර්මයේ වැඩිම තුල ඔබ සුගතියක්මයි මතු කරලා ගන්නෙ. ඒ මෛත්‍රිය විදර්ශනා නුවණින් දකින්න ඔබ අනිවාර්යයෙන්ම අධිගමයන් සාක්ෂාත් කරගන්නවා. ඒ නිසා ද්වේෂය කියන්නේ සංසාරේ පටිච්ච සමුප්පන්නව සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුළ මේ මැරෙමින් ඉපදෙමින් ගලාගෙන විඥානය තුළ බැසගෙන තියෙන අතීත සංස්කාරයන්ගේ ඵලයක්මයි. ඒ නිසා අපි සංසාරේ අපිට මුණ ගැහිලා තියෙන දීර්ඝ බුද්ධෝත්පාද කාල නෙමේ, දීර්ඝ අබුද්ධෝත්පාද කාලයි මුණ ගැහිලා තියෙන්නේ. බුද්ධෝත්පාද කාලයක් අවුරුදු 5000ක් වෙද්දී අබුද්ධෝත්පාද කාලයක් අවුරුදු ලක්ෂ 50ක් දිගයි. මෙවැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල ජීවත් වෙලා ගස්වලට ගල්වලට ඉරට හඳට තාරකාවන්ට යක්කුන්ට යක්ෂණියන්ට වැඳලා මිත්‍යා දෘෂ්ටික භාවයේ ගොදුරු බවට පත් වෙලා ඒ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයන් තුලේ අතීත පුරුදු අපිට මතුවලා එනවා. ඒ නිසා ද්වේෂය දකිද්දී යක්ෂයෙක්ව දකින්න, මෛත්‍රිය දකිද්දී බුදුරජාණන් වහන්සේව දකින්න, උපක්‍රමශීලී භාවයේ තුල ඉඳගෙන ද්වේෂයේ ආදීනව හඳුනගෙන තමා කෙරෙහි අනුකම්පාවෙන් අනුන් නිසා ඔබ කවදාකවත් දුකටපත් වෙන්න එපා. සාදු අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සමත භාවනා වැඩිීමේදී සිදුවන අවයයන් වැඩපවත්වා ගන්නේ කෙසේද යන්න පාදා දෙන්න. සමත භාවනාවන් වැඩි මේකයි පුතේ. සමත භාවනාවන් වැඩිීමේදී හිත දුර්වල වෙනවා කියන්නේ මං කිව්වේ ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වල. තේරෙනවද? දැන් සමතය මතු කරලා ගන්න අනිවාර්යයෙන්ම පංචමී සම්පූර්ණ භාවනාවක් කරන්න යද්දී පංච නීවරණයන් අපි යට කරන්න බෑ. ඒතර පංච නීවරණයන් යට කරන්න තමයි සමතය අපි මතු කරලා ගන්න. තේරෙනවද? පංච නීවරණ යට කරලා සමතය මතු කරගෙන සමතය විදර්ශනා නුවණින් දැකලා අපි සතර සතිපට්ඨාන ධර්මයන් පංච උපාදාන ස්කන්ධයන් මතු කරලා ගන්නවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම හිතේ සමාධිමත් භාවයේ කෙනෙක්ගේ දුර්වලයි කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වලයි. ඒතර ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙහෙය කරමින් සංසාර බය දකින්න. සංසාර බය නැති නිසායි හිත අපේ විසිරෙන්නේ. භාවනාවකදී හිත විසිරෙන්නේ සංසාර බය නැති නිසා. එයා භවයට බය නැහැ. භවයට බය නැත්තේ එයා භවය මතු කරලා දකින්නේ නැහැ.
ඒ නිසා පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී සතර අපා දුක නුවණින් දකින්න. ඒ නිරතුරුව දකිමින් සංසාර බය ඇති කරගන්න. ඒ සංසාර බය ඇති කරගද්දී ඔබේ තුල සතිය සිහිය පිහිටන. ඒ සතිය සිහිය තුල ධම්ම විචේ නිරතුරුව ධර්මයට අදාළව ඔබ හිතන. ඊට අදාළව වීර්ය සකස් වෙනවා. ඒ නිසාම ප්‍රීතිය පස්සද්ධිය වැඩෙනවා. ඒ නිසාම හිත සමාධිමත් වෙනවා. ඒ නිසාම උපේක්ෂා සාධිතක් ඔබට ඇති වෙනවා. ඒ නිසා සමතේ තේ දුර්වල නම් කොතනකවත් දුර්වලයි කියලා ගැටෙන්න යන්න එපා. හැම වෙලාවෙම ගැටෙන හිත ඔබ සුවපත් වේවා කියලා දකින්න. එහෙම නැත්නම් ඒ ගැටෙන හිත ඉදිරියේ එකපාරට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගන්න. ගැටෙන හිත තුලින් සුගතියට අදාළ සංස්කාරයක් රැස් කරගන්න. කොයි වෙලාවකවත් හිත ගැටෙනවා කියලා ගැටෙන්න එපා. හිත ගැටෙනවා නම් හිත දුවනවා නම් හිත පංච නීවරණ වලට යට නම් මුලින්ම ඔබ ඒ ගැටෙන හිතෙන් බුදුරජාණන් වහන්සේ මතු කළ දකින්න. ඒ ගැටෙන හිතෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මතු කළ දකින්න. ඒ ගැටෙන හිතෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මතු කළ දකින්න. ඒ ගැටෙන හිතෙන් රුවන්වැලි මහා සමුදු සාය සමුදුන් වහන්සේ මතු අන්න අකුසල් සිතක් තුලින් ඔබ කුසලයේ මුලින්ම කුසලයේ මතු කරගන්න. තේරෙනවද? එහෙම නැත්නම් මේ ගැටෙන සිතෙන් සුවපත් වේවා කියලා මෙසිතක් මතු කරලා ගන්න. එතකොට ඔබ ගැටෙන සිතෙන් අකුසල් සිතෙන් මුලින්ම ඔබ සුගතිය මතු කරලා ගත්තා. තේරෙනවද? ඒ සුගතිය මතු කරලා අරගෙන ඒකින් පස්සේ ඔබ ඒ සුගතියක් විදර්ශනා නුවණින් දැකලා සතර සතිපට්ඨාන මතු කරලා ගන්න. ඒ නිසා කොතනකවත් හිත ගැටෙනවා කියලා ඔබ කවදාවත් ගැටීම නිසා තව පංච නීවරණ කළා අකුසල් කරා යන්න එපා. ඒ නිසා ගැටෙන හිත තුළින් ඔබ බුද්ධානුස්සතිය බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගන්න. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද මේක මුගලන් මහරහතන් වහන්සේ නිදිතිලා වැටෙනවා. උන්වහන්සේ ඒකට මහරහත් ඵලයටපත් වෙලා නැහැ සෝවාන් ඵලයට විතරයිපත් වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා මුගලන් මහරහතන් වහන්සේ නිදිතිලා වැටෙනවා. බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහිලා කියනවා මුගලන් ඔබ සංඥාව වෙනස් කරන්න. නිදිමත නම් සංඥාව වෙනස් කරන්න. සංඥා වෙනස් කරනවා කියන්නේ මොකද්ද? ඔබ දැන් බුද්ධානුස්සතිය වඩමින් ඉන්නවා නම් මෛත්‍රී භාවනාව වඩන්න. ඔබ ධම්මානුස්සතිය වඩමින් ඉන්නවා නම් ඔබ අසුභය වඩන්න. සංඥාව වෙනස් කරන්න කියලා මුලින්ම කියනවා. දෙවෙනිව කියන ඔබ සංඥාව වෙනස් කරලා නිදිමත නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ ධර්මයක් නුවණින් මෙනෙහි කරන්න කියලා. මොකක්ද ධර්මයක් නුවණින් මෙනෙහි කරන්නේ? ඒත් ඔබට නිදිමත නම් බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මයක් සත්‍යයනය කරන්න කියලා. ඒත් ඔබට නිදිමත නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ දෑත් දෙකෙන් මේ අල්ලෙන් මේ කන් දෙක පිළිමදින්න කියලා. ඒත් ඔබට නිදිමත නම් බුදුරජාණන් වහන්සේ කියනවා සීතල වතුර ටිකකින් මූණ සෝදන්න කියලා. ඒත් ඔබට නිදිමත නම් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔබ සක්මනට යොමු වෙන්න කියලා. දැන් ඔබ සක්මනට යොමු වෙන්න කියලා. සක්මනේ ඔබට නිදිමත නම් බුදුරජාණන් වහන්සේ කියනවා සිංහ සෙලියාවෙන් සැතපෙන්න කියලා. එන්නම් නිරේතුරුවම කොතනකවත් පංච නීවරණ මතු වෙනවා කියලා මායයට නම් ඒ හිත යන්න දෙන්න එපා. පංච නීවරණ තුලින් ඔබ සුගතිය මතු කරලා දෙන්න. පංච නීවරණ කියන්නේ දුගතිය. පංච නීවරණ තුලින් සුගතිය මතු කරනවා කියන්නේ ගැටෙන හිත තුලින් ඔබ ධර්මයක් මෙහෙය කරන්න. ධර්මයක් සත්‍යයනය කරන්න. ඉතිපිසෝ ගාථාව සත්‍යයනය කරන්න. සබ්බපාපස්ස ගාථාව සත්‍යයනය කරන්න. මෛත්‍රියක් වඩන්න. බුදුරජාණන් අන්න දුගතිය තුලින් අකුසලයේ තුලින් ඔබ මුලින් කුසලයේ මතු කරගන්න. ඒ තැනදී හිත වැඩිලා යනවා. වඩන පැත්තේ හිත වැඩිලා යනවා. ඒ නිසා පංච නීවරණය උනා කියලා නිදිමත දැනුණා කියලා හිත විසුණුනා කියලා සමාධිය දුර්වලයි කියලා භාවනාව ඔබට අහිමි නැහැ. භාවනාව ඔබට අහිමි නැහැ. වඩන පැත්ත වැඩිලා යනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ වඩන්නේ පංච නීවරණයක් නම් සංසාරේ පංච නීවරණ වැඩුවා වූ පුරුද්ද විඥානය ඔස්සේ ඔබ පස්සේ ගලාගෙන යනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ වඩන්නේ සත්බොජ්ජංග නම් සංසාරේ සත්බොජ්ජංග වැඩුවා වූ පුරුද්ද සංස්කාරපච්චය විඥාන දැනීම ඔස්සේ මේ පැත්තට හිත ඇදිලා. ඒ නිසා ඔබ යටංගක් පංච නීවරණයන්ට අනිවාර්යයෙන්ම ඔබට යට වෙන්න සිද්ධ වෙනවා. මොකද අතීත සංස්කාර ඔස්සේ විඥානය පංච නීවරණයන්ට අදාළවයි ඔබ තුලට ගලාගෙන යන්නේ. ඒ නිසා පංච නීවරණ ඇති වෙන මොහොතේ නිදිමත ඇති වෙන මොහොතේ හිත විසිරෙන මොහොතේ ඒ තුලින් ඔබ බුදුරජාණන් වහන්සේ භාවනාව පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේ මතු කළ දකින්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ මතු කළ දකින්න. රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේ මතු කළ දකින්න. දැකලා අකුසලයේ මුලින්ම කුසලයක් බවට පත් කරගන්න.
ඊට පස්සේ ඔබට පුළුවන් මාර්ගය මතු කරලා ගන්න. සාදුකාරයක් දෙන්න. මං කිව්වාට පස්සේ කියන්නේ මං කිව්වාට පස්සේ මම කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්න සියලුම සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්න සියලුම සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්න දස දිසාවේම සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්න දස දිසාවේම සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුරු දිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දකුණු දිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර දිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර දිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුරු අනුදිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දකුණු අනුදිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර අනුදිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර අනුදිසාවේ සත්වයෝ කය
කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උඩු දිශාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යටි දිශාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිශාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිශාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන් හා පසළොස් චරණ ධර්මයන් මනාකොට දත්හෙයින් විද්‍යාචරණ නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හින් ලෝක විදු නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමුහෙන් අනුත්තරෝ
පුරිස ධම්ම සාරති නම් වෙනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සානම් වෙනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේයින් භගවානම් වෙනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ විද්‍යාචරණ නම් වෙනසේක සුගත නම් වෙනසේක ලෝකවිදු නම් වෙනසේක අනුත්තර පුරිස ධම්ම සාරති නම් වෙනසේක සත්තා දේව මනුස්සානම් වෙනසේක භගවානම් වෙනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං
ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක මාත් සමග කියන්නේ මාත් සමග අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ शोक परिदेव दुख दोमनस् पायासा संभवन्ति एवमेतस्य केवलस्य दुःखकन्दस्य समुदयोऽस्ति अविद्यायत्येव अशेष विराग निरोधा संकार निरोधो संकार निरोधा विज्ञान निरोधो विज्ञान निरोधा नाम रूप निरोधो नाम रूप सलायतन निरोधो सलायतन निरोधा पस्स निरोधो पस्स निरोधा वेदना निरोधो वेदना निरोधा तन्हा निरोधो उपादान निरोधो उपादान निरोधा भाव निरोधो भाव निरोधा जाति निरोधो जाति निरोधा जरा दुख दोमनस् पायासा निरुन्धन्ति एवमेतस्य केवलस्य दुःखकन्दस्य निरोधोऽस्ति अनेक जाति संसारं संदारितं अनिद्रितं गाकारकं गवेषन्तु दुःखाजाति पुनः पुनः गाकारक दिव्यो
गातोटं विसंकितं विसंकारगतं तन्हानं कये मज्जगाति පින්වතුන් දැස් තියාගෙන මම කියන දේ මෙනෙහි කරන්න කියන්නේ පහ නුවණින් දකින්න ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත්තා වූ යම් චේතනාවක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසත් රූපයත් විඥානයත් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන ශබ්දයක් විඥානයක් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තා වූ යම්
විඥානයක් වේද එය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසයත් ගන්ධ සුවඳත් විඥානයත් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිවත් රසයත් විඥානයත් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනසත් සිතුවිලි විඥානයත් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තා වූ
යම් විඥානයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පාස අනිත්‍යයි කය පහසත් විඥානයක් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි මාත් සමග කියන්න ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි ලෝකවාද බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරනකොට සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව මුලින්ම දේශනා කරන්නේ කායानुපස්සනාව. ඒතකොට සතර සතිපට්ඨාන ධර්මයන් කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලය. ඒ නිසා සතර සතිපට්ඨාන ධර්මයන්ගේ මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායानुපස්සනාව. ඒ නිසා පින්වතුන්ලා නිරේතුරුව කායानुපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය ආයතන හයක් හැටියට දකින්න කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ නිරේතුරුව ඉරියව් පවත්වන්නා වූ කයක් හැටියට දකින්න කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය මරණානුස්සතිය හැටියට අට්ඨික සංඥාව හැටියට දකින්න කියලා. ඒ නිසා නිරේතුරුව පින්වතුන්ලා කායानुපස්සනට අදාළව නිරේතුරුව මේ කාරණා එකක් තෝරාගෙන හෝ දෙක තුනක් තෝරාගෙන නිරේතුරුවම රූපේ අනිත්‍යභාවය දකින්න. මොකද පංච උපාදානස්කන්ධයේ මූල බීජය සකස් වෙන්නේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි කෙරෙහි තෘෂ්ණාව නිසා. ඒ නිසා සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ඉලක්ක කරන්නේ කායानुපස්සනාව. ඒ නිසා පින්වතුන්ලා විවේක තියෙන සෑම මොහොතකම
රූපය දෙතිස් කුණුපයක් ඇටියට කුණුප කොටස් 32ම දැනගත යුතු නෑ. ඔබට අරමුණු වෙන්නා වූ කුණුප කොටස් වල අනිත්‍යභාවය දකින්න. සතර මහා ධාතුව පඨවි ආපෝ තේජෝ වායෝ ඇටියට සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකින්න. ආයතන හයක් ඇටියට අස කන නාසය දිව ශරීර මනසේ අනිත්‍යභාවය දකින්න. නිරේතුව මේ ඉරියව් පවත්වන කයේ අනිත්‍යභාවය දකින්න. මරණානුස්සතිය ඇටියට අට්ඨික සංඥාව ඇටියට දැකලා නිරේතුව රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව සියුම් කරගන්න. දැන් මාත් සමග කියන්නේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කරණීය මත්ත කුසලේන යන්තං සම්තං පදං අபிසමෙච්ච සක්කෝ යුජ සුජුජ සුවජෝ ජස්ස බුදුවරණානි සම්දුස්ස කෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ල උක උත්ති සංකේන්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනු ගිද්දෝ නච කුජ්ජං සමාචේ කිංචේන වින්නෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේ විනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේති පාන භූතත්ති තථා වාතාවරා අනවශේෂා දීඝාපායේ මාන්තාවා මජ්ක්‍ධිමා රස්සකානුකතුලා දිත්තාවායේ ප්‍රාත්තිත්තා ඒක දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්බපේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාන පෙරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්ත කිරං කංචි යාරෝසනා පටිව සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං අදෝදති යංච අසම්භාදං අවේරං අසපත්තං චිත්තං චරං නිසින්නෝ සයනෝ ආයාව තස්ස විගත මිද්දෝ ඒකං සතින් අදිෂ්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ දිට්ඨිංච අනුපකම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය දේදං නෛඝාතු ගබ්බසෙය්‍යං පුනරේයිති හේතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං තන්නං තෙරෝ මහාවීරෝ මේදං තෙරෝ මහායසෝ සරණං තෙරෝ ලෝකයිතෝ දීපං තෙරෝ ජුතිං තෙරෝ කොණ්ඩඤ්ඤෝ ධනපාමුක්ඛෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවර්ධනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනුමදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝකපත්‍යෝතෝ නාරදෝ පරසාරති පදුමුත්තරෝ සත්‍යසාරෝ සුමේදෝ අක්ඛපුත්තලෝ සුජාතෝ සබ්බලෝ කක්ඛෝ පියදස්සී නරසබෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාර්ථෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ කුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී ච අනුපමෝ සිකී සබ්බයිතෝ සත්තා වෙස්සබෝ සුඛදායකෝ කකුසන්දෝ සත්‍යමාවෝ කෝනාගමනෝ රණංජෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සත්‍ය පුද්ගලෝ තේසං සච්චේන සීලේන කාන්ති මෙච්ච බලේන ච ත්‍වේපිතං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන චාති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝග
विनश्यतु एतेन सच्चवच्चेन होतु ते जयमङ्गलं सब्बीतियो विवर्जन्तु सब्बरोगो विनश्यतु माते भवत्वन्तरायो सुखी दीर्घायुको भवेत् सब्बमङ्गलं रक्षन्तु सब्बदेवता सब्बबुद्धानुभावेन सदा सुखिर्भवन्तु ते भवतु सब्बमङ्गलं रक्षन्तु सब्बदेवता सब्बधम्मानुभावेन सदा सुखिर्भवन्तु ते भवतु सब्बमङ्गलं रक्षन्तु सब्बदेवता सब्बसङ्घानुभावेन सदा सुखिर्भवन्तु ते आकाशट्टा च भूम्मट्टा देवानागा मयित्रिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनं आकाशट्टा च भूम्मट्टा देवानागा मयित्रिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनं आकाशट्टा च भूम्मट्टा देवानागा मयित्रिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु तं सदाति පින්නතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ ඒ උතුම් තෙරුවන් අරමුණු කරගෙන ඒ ලෝතුරා සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් තෙරුවන් සරණ පිහිටලා පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා ඒ වගේම මෛත්‍රී භාවනාවන් වඩලා උතුම් බුදුගුණ භාවනාවන් වඩලා අනිත්‍ය භාවනාවන් මෙහි කරලා ආරක්ෂක පිරිස් සූත්‍රයන් සත්‍යයනය කරලා මේ මොහොතේ අප්‍රමාණ සැනසෙල්ලක් ජීවිතේ තුලින් අත් කරගත්තා. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම අපගේ මේ ආරාමේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වන ඒ ගෞරවනීය ඇඹිලිපිටියේ සුමන සිරි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදුකාරය. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම වැඩම කොට වදාළ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයටත් මේ පින් හේතු වේවා කියලා සාදුකාරය. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම වැඩම කොට වදාළ අපගේ ගෞරවනීය මෑණියන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදුකාරය. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම සහසම්බන්ධ වුණා වූ දැකබලා සතුටුනා වූ ගම්වාසී අපට ගම්වාසී නගරවාසී පැමිණි ඔබ සියලුම දෙනාට මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධය පිණිසත් මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදුකාරය. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ විහාර මේ ආරාමේ වැඩ සිටමින් අතීතයේ අපවත් වී වදාළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා පින් බලාපොරොත්තුව ජීවත් වේ නම් ඒ සෑම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක්මයි. ඒ වගේම මේ විහාරස්ථානයේ දායක කාර්යකාරීන් හැටියට කටයුතු කරලා අතීතයේ මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන යම් පිරිස් වේ නම් මේ සෑම කෙනෙක්ම ඒ වගේම සහසම්බන්ධ වෙන්නා වූ පින්තුල්ලා ඔබ අප නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු නමින් මිය ගියා වූ යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වේද ඒ සෑම කෙනෙක්ම තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කම් ශේෂිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මියගිය ඥාතීන්ගේ රෝගුණ 100ට නගාගෙන කරගත්තා වූ පින්කම් සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීන් අනුමෝදතු ගාථාව ශබ්ද නගලා කියන්නේ නමෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීන් අනුමෝදතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීන්
කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බිම් සුරකින්නා වූ දෙවියෝද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඒ සත්ත්ව දෙවියන් සතරවරන් දෙවියන් දුටුගැමුණු දෙවියන් ඒ විහාර මහා දේවිය ඇතුළු අප්‍රමාණ වූ දිව්‍ය රාජ සමූහයා තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කම් ශේෂිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්තුල්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නෙත්තා වචාචම්මේ කියලා සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියාය තාවතාචම්මේ සම්පදං පුඤ්ඤ සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියාය තාවතාචම්මේ සම්පදං පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දැන් අප්‍රමාණ සතුටපත් වෙන්න තෙරුවන් අරමුණු කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මියගිය ඥාතීනුත් සතුටුභාවයට පත් කරලා දෙවියනුත් සතුටුභාවයට පත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධයේ උදෙසාම මේ පින් උත්තම ශක්තියක් වේවා මේ වැස්ස නොබලා මේ දුර බැහැර නොබලා මේ පැමිණියා වූ ගමන උදෙසා ගත්තා වූ වීරය මහන්සිය පින්වතුන්ලාට උත්තම නිර්වාණ අවබෝධයේ උදෙසා උත්තම වීරය පාරමිතාවක්ම වේවා කියලා මේ විදිහට නිවන් ප්‍රාර්ථනා කරගන්න ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා මේ කුසලෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා මහා සංඝරත්නය පින්තුල්ලාට ආශිර්වාද කරනවා එම ආශිර්වාද ලබා ස්වාමීන් වහන්සේ අභිවාදන සීලස ස්වාමීන් වහන්සේ නිච්ඡං ප්‍රජාපජායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච ආතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් නෑනියන් වහන්සේලාටත් පින්වත් ඔබ සියලු දෙනාටත් දැකබලා සතුටුනා වූ සියලු දෙනාටත් මේ උතුම් පින් නිරුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ පින් උත්තම ශක්තියක් වේවා සුවපත්